රටේ සාමාන්‍ය තත්ත්වයේ යම් කිසි ආකාරයකට අදාළ වුණේ. නමුත් අපි එහිදී මෙතන නිරීක්ෂණ කාර්යයට මෙතන පටන් ගන්න තිබුණේ. ඒදී අපි මෙතන නිරීක්ෂණය නනවත්වා යම් කිසි ආකාරයකට කියන්නේ දවස්වල තිබ්බ සෞඛ්‍ය නීතිවලට අනුකූලව ඒක ලැහැකි පමණින් අපි මෙතන නිරීක්ෂණය ඒ කාලේදී ආරම්භ කළා. එහිදී අපිට මෙතන නීති උල්ලංඝනයන් කියලා ගන්න පුළුවන් ආකාරයේ පැමිණිලි 79ක් ප්‍රමාණයක් ලැබුණා. අපි ඒ වෙනම කන්කරන දින පිළිබඳ වැඩි විස්තර විද්‍යාකරතුමා කරාවේ. ඊට පස්සේ අපි පෞද්ගලික මාසයේ 15 වෙනිදා අපේ පුරුල් මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට අවතීර්ණ වුණා. එහිදී අපි නිරීක්ෂකයන් 500ක ප්‍රමාණයක් මුළු රටම ආවරණය වෙන විදිහට යොදවලා තියෙනවා. දැනට එයින් මම හිතන්නේ 300ක විතර ප්‍රමාණයක් දැනට දීර්ඝකාලීන නිරීක්ෂකයන් විදිහට කටයුතු කරනවා. ඔවුන්ගෙන් ලැබෙන පැමිණිලි මේ වෙනකොට අපි අපේ පැමිණිලි යාන්ත්‍රණය ඇතුලේ ක්‍රියාත්මක කිරීමට පටන් ගන්න තියෙනවා. ඒකත් මේ වෙනකොට අපිට සිද්ධි 230ක් සහ ඊට අදාළ නීති උල්ලංඝනයන් 236ක් වාර්තා වෙලා තිනවා. මේ සිද්ධි සහ නීති උල්ලංඝනයන් දෙකක් එන්නේ එක සිද්ධියක් ඇතුලේ නීති උල්ලංඝනයන් කිහිපයක් තියෙන්න පුළුවන්. අපි ඒවා වෙන වෙනම වාර්තා කරගන්නවා. එතකොට මේ වාර්තා කරගැනීමේ සිද්ධිය කරන පැමිණිලියේ ක්‍රියාවලිය අපිට දික්වාණී නිරීක්ෂකයන් අපි පුහුණු කරලා රටවටා යොදලා තියෙන දික්වාණී නිරීක්ෂකයන්ගෙන් ලැබෙන පැමිණිලි අපි ලබාගෙන ඒවා නිර්වද්‍යභාවය තහවුරු කරගෙන ඊට පස්සේ අපි ඒ ලැබෙන පැමිණිලි වලට අදාළ නීති උල්ලංඝනයන් අනුව අපි මෙතර කාර්යය නම් කලේ නීති උල්ලංඝනයන් 37කට වෙන් කරනවා. ඊට පස්සේ පැමිණිල්ල තහවුරු කළාද නොකළාද කියන කොටස් දෙකකට වෙන් කරනවා. හැබැයි මේකේ තව අපිට 37ට දෙකක් කියලා 39ක් කළා දෙන්න. මොකද මේ කොයිද සංගතයේ හින්දා ඒ සෞඛ්‍ය ප්‍රමාණ පිළිපදිනවාද මැතිවරණ නිරීක්ෂණ මැතිවරණ ප්‍රශ්න කටයුතුවලදී කියන කාරණේ අපි සලකලා තව කොටස් දෙකක් ඉදිරි කරලා 39කට අනුව වෙන් කරනවා. එතකොට ඒ කරන අපි අපේ පැමිණිලි එකකෙන් මේ ක්‍රියාවලිය අවසානයේ අපි උදේ 10:30ට සහ හැන්දෑවේ 4:30ට මාධ්‍යයට අපේ කෝඩ් දෙකක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ඉදිරියේදී මේ ඔබතුමාලට ලැබෙවි අපේ මාධ්‍ය එකේ හරහා. ඊළඟට අපිට විශේෂයෙන් මේ සැරේ කියන්න තියෙන්නේ පැමිණිලි එකකේ පෞද්ගලික පාරවලට පසුගිය මැතිවරණවලට වැඩිය මේ සැරේ අපි විධිමත් යාන්ත්‍රණයක් යොදලා තියෙනවා. ලංකාවේ සිදුවෙන මැතිවරණ නීති උල්ලංඝනයන් වලට අදාළව නෛතික ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා අපි මේ මැතිවරණ නිරීක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ දීර්ඝකාලීන අත්දැකීම් ඇති නීතිඥ මණ්ඩලයක් සහ නීති ශිෂ්‍යයන්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදලා තියෙනවා. ඒකට අපි ඒ හරහා බලාපොරොත්තු වෙනවා රටේ සිද්ධ වෙන මැතිවරණ නීති උල්ලංඝනයන් වලට අදාළව යම් කිසි අධිකරණමය කටයුත්තක් කරන්න. ඒක පක්ෂ වේදයකින් කිසිම වේදයකින් තොරව සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව වැඩි විස්තර විද්‍යාකරතුමා කතා කරાવી. කොහොමවත් අපි දැනට ප්‍රවීණ නීතිඥවරු දෙනෙක් සහ නීතිඥයන් සමග මේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපි ලංකාවේ නිරීක්ෂණ සංවිධානයක් විදිහට දැනට ඉන්නේ අභ්‍යන්තර කටයුතු සඳහා මොබයිල් ඇප් එකක් පාවිච්චි කරනවා. ඒක අපි එළියට දෙන්න අපි එළියට ඉදිරි කාලේ දෙනවා. නමුත් අපි ඇතුලේ දැනට ක්‍රියාකාරී මට්ටමින් පවතිනවා. ඔය කාරණා තමයි අපිට මැතිවරණ පැමිණිලි එකේ කටයුතු විදිහට සඳහන් කරන්න තියෙන්නේ. අපිට ලැබෙන පැමිණිලි ගැන දෙයක් කියනවා නම් අපිට ඒ කියන්නේ මගේ ප්‍රොෆෙෂනල් අත්දැකීමත් එක්ක දීර්ඝකාලීනව අඛණ්ඩව පවතින එක තමයි දේශපාලන අරමුණු සංග්‍රහ කිරීම යටතට වැඩෙන පැමිණිලි සහ රජයෙන් ලබා දෙන ආදායම ද්‍රව්‍ය දේශපාලන අර්ථයෙන් දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් ලබා දීම මේක දිගින් දිගටම සිද්ධ වෙන දෙයක්. දැන් ඒ කියන්නේ දැන් පවතින මැතිවරණවල ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි. නමුත් මෙය ප්‍රචණ්ඩ ක්‍රියා තරමටම මම හිතන්නේ මැතිවරණයට බාධාවක් කරන මැතිවරණයට කියන්නේ ජනමතයට බාධා කරන කටයුත්තක් විදිහට දකින්න පුළුවන්. ඒක තාමට පැමිණිලි
සහ වැඩසටහන අධ්‍යක්ෂකතුමා සඳහන් කරා. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රචාරණ කාලයක් ලැබපු මැතිවරණය තමයි මේ මැතිවරණයේ මාස 6කට ආසන්න කාලයක් මාර්තු මාසයේ ඉඳලා අගෝස්තු මාසයේ 2 වෙනිදා දක්වා අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා අගෝස්තු මාසයේ 3 වෙනිදා දක්වා මේ ප්‍රචාරණය සඳහා ඉඩකඩ තිබෙනවා. ඒක දල වශයෙන් මාස 6කට ආසන්න කාලයක් මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා ඉඩකඩ ලැබෙන මැතිවරණයක් වෙනවා මේ මැතිවරණය. ඒ වගේම මෙවර මැතිවරණේ අපේක්ෂකයෝ 7452ක් තරඟ කරනවා. හැබැයි මේකෙන් 196ක් තමයි තේරෙන්නේ. කියන්නේ 2.3ක පමණ ප්‍රමාණයක් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා තීව්‍ර තරඟයක් මේ මැතිවරණයේදී අපි අත්දකිනවා. අපේක්ෂකයෝ අතරින් ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ 2.3කටත් වඩා අඩු ප්‍රතිශතයක. නිසා මේ තරඟකාරී මැතිවරණයක්. හැබැයි ඒ තරඟකාරීත්වය අපි තාමත් පොළොවේ ඒ ආකාරයටම දකින්නේ නැහැ. පෞද්ගලික සති දෙක කාලයේ අපි ගත්තොත් නාම යෝජනා වලින් අනතුරුව මේ දක්වා ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් බරපතල ආකාරයේ තරඟකාරීත්වයක් හෝ ගැටුම්කාරීත්වයක් මැතිවරණය තුළ අපි දකින්නේ නැහැ. කොහොමවත් මේ මැතිවරණ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා ඉසුරු මහත්මයා සඳහන් කළා වගේ අපි නිරීක්ෂකයෝ 5000ක ප්‍රමාණයක් යොදවන්නට මේ වෙනකොට සියලු කටයුතු සැලසුම් කරලා තිබෙනවා. මේ 5000 සම්පූර්ණ වෙන්නේ අපි පූර්ව මැතිවරණ කාලය තුල සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම දිගුකාල නිරීක්ෂකයෝ බැගින් යොදවලා තිබෙනවා. මේ වෙනකොට ඒ කටයුතු අපි අවසන් කරමින් යන්නේ. ඒ වගේම තපා ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා 1000කට ආසන්න ප්‍රමාණයක් 856ක් අපි යොදවන්නට සැලසුම් කරනවා. ඡන්ද මධ්‍යස්ථාන සමස්ත මැතිවරණයේ කාදාන ඡන්ද මධ්‍යස්ථාන 13000ක වගේ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් තපා ඡන්දය රජයේ කාර්යාල සැලකිය යුතු ඡන්ද කාර්යාල හැම එකකම වගේ ක්‍රියාත්මකයි. නිසා ඒ තෝරගත්ත සංවේදීභාවයක් සහිත දේශපාලන සංවේදීභාවයක් තියෙන මධ්‍යස්ථාන සඳහා අපි අපේ නිරීක්ෂකයෝ දවන්නට සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මැතිවරණ දින නිරීක්ෂණය සඳහා අපි ස්ථානගත නිරීක්ෂකයින් 3000ක ප්‍රමාණයකුත් ඒ වගේම ජංගම නිරීක්ෂණ රථ 200ක් දල වශයෙන් නිරීක්ෂකයින් 1000ක ප්‍රමාණයක් මේ කටයුතු සඳහා යොදවන්නට අවශ්‍ය පුහුණු වීම මේ වෙනකොට අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම පශ්චාත් කාලය අපේ නිරීක්ෂණයට භාජනය වෙනවා. ගණන් කිරීමේ ක්‍රියාවලිය අපේ නිරීක්ෂණයට භාජනය වෙනවා. අපි ඊයේ දිනේදී මැතිවරණ කොමිසම සභාවත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කොහොමද වඩා විධිමත්ව වඩා සංවිධානාත්මකව නිරීක්ෂණ සංවිධානාත්මක ඒකාබද්ධව මේ කටයුතු සිදු කරන්න කියලා කොහොමද සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ස්ථානගත නිරීක්ෂණය කරා හෝ ජංගම නිරීක්ෂණය කරා මේ දෙකෙන් එක ක්‍රමවේදයක් මත නිරීක්ෂණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන අනුව තරමින් අපිට සමස්ත මධ්‍යස්ථාන වලින් 80ක් මේ ක්‍රමවේද දෙක හරහා නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම අපි ඡන්දදායකයන්ට දේශපාලන පක්ෂවලට මැතිවරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකුට මැතිවරණයේ නිදහස් සහ සාධාරණභාවයට බලපෑමක් එල්ල වෙනවා නම් ඒ සඳහා පැමිණිලි කිරීමේට යාන්ත්‍රණයක් සකස් කරලා තිබෙනවා. අපි ගාව අපි ප්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා. දුරකථන අංක සෑම පළාතකටම එක බැගින් ඒ වගේම ජාතික මට්ටමේ දුරකථන අංක WhatsApp හරහා එවන්න පුළුවන්, ඊමේල් හරහා එවන්න පුළුවන්, ෆැක්ස් මගින් එවන්න පුළුවන්. පැටර්න් සංවිධානයේ වෙබ් අඩවියට ගියොත් Facebook පිටුවල ගියොත් මේවා බලා ගන්න පුළුවන්. මම එක අංකයක් පමණක් කියන්නම්. ඕනෑම කෙනෙකුට අපිට දුරකථනයෙන් කතා කරලා ජාතික මට්ටමින් අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. 011 255 85 70 කියන අංකයට මම ආපහු කිව්වොත් 011 255 85 70 කියන අංකයට 71 කියන අංකයට අපිට ඕනෑම ප්‍රවාසීකරු පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා. දැනටම දේශපාලන පක්ෂ මේ පැමිණිලි එවන්නට පැමිණිලි එවීම ආරම්භ කරලා තිබෙනවා. අපේ නිරීක්ෂණ මේ දක්වා කාලය තුල තමුන්වන්ස හැමෝම දන්නවා අපි දන්නවා මේ මැතිවරණය නාම යෝජනා කැඳවලා අධිකරණ ක්‍රියාවලින් ගියා. මැතිවරණේ කල් දැමීම පිළිබඳව, මැතිවරණේ කඩිනමින් පැවැත්වීම පිළිබඳව මේ සියලු ක්‍රියාවලින් තුල කාලයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු හැණිහිටලා තිබුණා. වෙනත මුළු රටම ලොක්ඩවුන් පීරියඩ් එකක් අපිට තිබුණා.
හැබැයි ලොක්ඩවුන් පීරියඩ් එක තුල සමහර අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කළා. අපිට ඊට අදාළ සිද්ධීන් 79ක් වාර්තා වෙලා තිබෙනවා. මේ කාලය තුල වාර්තා වුණු සිද්ධීන් සියල්ලම සහනාධාර වැඩපිළිවෙළවල ක්‍රියාත්මක වීමට අදාළව තමයි වාර්තා වුනේ. ඒක බහුතරයක් පැමිණිලි රාජ්‍ය ආන්දෝලනයට එරෙහිව තමයි වාර්තා වුනේ. ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂත් නැත්නම් ආධාරකරුවෝ අපේක්ෂකයෝ සහනාධාර කොවිඩ් තත්ත්වයේ තුල බෙදපු සහනාධාර තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්න කටයුතු කිරීම වාර්තා වෙලා තිබෙනවා. මේකේ කනගාටුදායක තත්ත්වය තමයි කොවිඩ් වගේ ජාතික ව්‍යසනයකදී රජයකට වගකීමක් තිබෙනවා ජනතාවට අවශ්‍ය සහන සලසන්න. නිසා මේ වගකීමට අනුව රජය ඒ සහන සැලසීමේ ක්‍රියාවලිය සිදු කළා. අපිට මේ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. එයින් ඇති වෙන වාසිය පිළිබඳව කාටවත් මම හිතන්නේ අපිට විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ කටයුත්ත හොඳට කළොත් ඒකේ ගෞරවය ඒ දේශපාලන ධාරාවට හිමි වෙනවා. ඒක දුර්වල කළොත් ජනතාවගේ අකුසාදයට පත් වෙනවා. නිසා මේ කටයුත්ත නිවැරදිව ජනතාවට අවශ්‍ය සහනාධාර ලබා දීම පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි අපි දැක්කා ආරම්භයේ මේක දේශපාලනයකින් තොරව ක්‍රියාත්මක වුණා. ඊටම කෙටි කාලයක් ඇතුළත මේකට දේශපාලනීකරණය වීම බරපතල ආකාරයෙන් සිද්ධ වුණා. රජයේ විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් හරහා ප්‍රාදේශීය දේශපාලන නායකත්වය මේකට මැදිහත් වුණා. ඒ හරහා ඒ අදාළ දේශපාලන කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මේ සහනාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් මේ මැතිවරණයේදී තරඟ කරනවා. ඒ ප්‍රධානීන් තමන්ගේ පළාත් පාලන ආයතනවල සම්පත් තමන් අපේක්ෂකෙක් බව දැනම අපේක්ෂකෙක් බව හිඳමින් මේ සහනාධාර ව්‍යාපෘතියට දායකත්වය ලබා දුන්නා. නැත්නම් ඒකට තමන්ගේ පළාත් පාලන ආයතනවල සම්පත් පාවිච්චි කරා. මේක ඊටාම අමාරුයි ඉරක් ගහලා වෙන් කරන්න. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට වගකීමක් තිබෙනවා. තමන්ගේ බල ප්‍රදේශය තුල මෙවැනි තත්ත්වයකදී සහනාධාර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරා. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේට තරඟ කරන අපේක්ෂකව හැටියට කල්පනා කරනවා නම් ඔවුන් කල යුතු තිබුණේ ඒ කටයුත්ත වෙනත් తాවකාලිකව ඔවුන් මේ කටයුත්තෙන් ඉවත් වෙලා වෙනත් සභාවේ සභාපතිවරයෙක් පත් කරලා මේ කටයුත්ත සඳහා ඉඩකඩ ලබා දෙනවා. නමුත් අවාසනාවකට සමහර පළාත් පාලන ප්‍රධානීන් මේ ආකාරයට කළේ නැහැ. ප්‍රදේශ කීපයක විතරක් විවාද ලබා ගැනීම සිද්ධ වුණා. ඔවුන් සම්පත් පාවිච්චි කිරීම සිද්ධ වුණේ නැහැ. නමුත් අවාසනාවකට එහෙම නොකරපු පිරිස් සඳහා ක්‍රියාමාර්ග ගන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒකට තියෙන නීතිමය ප්‍රතිපාදන වල ගැටලුවක් නිසා ඒ අය දිගට මේ කටයුත්ත ක්‍රියාත්මක කළා. හැබැයි එවැනි පිරිස් පිළිබඳව ජනතාවයි කල්පනා කරන්න ඕනේ. ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. නීති සම්පාදනය කරන්න යන සූදානමින් ඉන්න අපේක්ෂකයෝ පවතින නීති රීති වලට අනුගතව ක්‍රියා කරන්න සමත් වෙනවද කියලා. මොකද අපි තෝරගන්නේ පළාත් පාලනයට සභිකයෝ නෙමෙයි. අපි තෝරගන්නේ පළාත් සභාවට සභිකයෝ නෙමෙයි. අපි තෝරගන්නේ රටේ නීති සම්පාදනය කරන්න. අපි වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. ඒ වගේම අපි වෙනුවෙන් අපේ මුදල්ට කළමනාකරණය කරන්න සුදුසු පිරිස්. ඒකට සුදුසු බව ඔවුන්ගේ භාවිතාව තුළ ඔවුන් පෙන්වන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව ජනතාව කල්පනා කළ යුතු වෙනවා. ඊට අමතරව මනාපංක නිකුත් වීමෙන් පස්සේ තමයි අපේක්ෂකව සැබෑ ලෙසම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒ කාලය තුල අපිට සිද්ධීන් 230ක් වාර්තා වෙලා තිබෙනවා. මේ සිද්ධීන් 230 අතර රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය බලය භාවිතා කිරීම සිද්ධීන් 17ක් වාර්තා වෙනවා. ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 8ක් වාර්තා වෙනවා. සෙසු නීති උල්ලංඝනය කිරීම සිද්ධීන් 208ක් වාර්තා වෙලා තිබෙනවා. දැන් මේකෙදි ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 8න් රෝහල්ගත වීම ඇතුළුව සිද්ධීන් 3කදී එකම දේශපාලන ධාරාවේ කණ්ඩායම අතර තමයි ගැටුම් ඇති වෙලා තිබෙන්නේ. නිසා අපි අවධාරණය කරන්න කැමතියි මෙවර මැතිවරණයේ මේ දක්වා කාලය තුල මේ අපේක්ෂකව 7752ක් තරඟ කළා. ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් බරපතල මට්ටමක නැහැ. ඒක ඊටම සාධනීය ලක්ෂණයක්. ඒ පිළිබඳව අපි සියලු දේශපාලන පක්ෂවලට අපේ ගෞරවය පෙන්වන්නට ඕන. අපේක්ෂකයින්ට අපේ ගෞරවය පෙන්වන්නට ඕන. ප්‍රචණ්ඩත්වයකින් තොරව මැතිවරණය පවත්වාගෙන යාමට උත්සාහ කිරීම පිළිබඳව. ඒ වගේම මැතිවරණ නීති වලට බොහෝ අපේක්ෂකව අනුගතව ක්‍රියා කරන ස්වරූපයක් තවමත් තිබෙනවා. මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් ඉදිරි දෙසතිය තුල. හැබැයි මේ ගැටුම්කාරී තත්ත්වයන් එකම දේශපාලන ධාරාවේ අපේක්ෂකව අතර මතුවෙනවා නම් ඒ තත්ත්වය වළක්වා ගැනීමේ වගකීම මේ දේශපාලන පක්ෂවල නායකත්වයට තිබෙනවා. නිසා අපි නිරීක්ෂණ සංවිධානයක් හැටියට අවධාරණය කරන්න කැමතියි. මේ තමන්ගේ පක්ෂයේ
අපේක්ෂකයෝ අතර මනාප ඉලක්ක කරගෙන ගැටුම්කාරී තත්ත්වයන් නැති නොවන ආකාරයට මේ තත්ත්වය කළමනාකරණය කරන හැටියට. මොකද ඒක දේශපාලන නායකත්වයේ බලපතල නිග්‍රහයක් වෙනවා තමන්ගේ කණ්ඩායම පාලනය කරගන්නට උන අසමත් වෙනවා. ඒ අපි විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් කියන්නේ මේ ඉදිරි කාලය තුල පක්ෂ අතර ගැටුම් ඇති වෙනවට වඩා මනාප අරගලේ තමයි කැපී පෙනෙන තත්ත්වයකට පත් වෙන්නේ. මොකද පහුගිය ජනාධිපතිවරණයේදී මේ අද අපේක්ෂක බවට පත් වෙලා ඉන්න පිරිස් සියල්ලම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් එකවන්න වෙමින් හිටියා. මොන දේශපාලන ධාරාවල. හැබැයි අද පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ හැමෝම සමාන තරකරු බවට පත් වෙලා තිබෙනවා. ඔහු ඇමතිවරයෙක් වුණත්, മന്ത്രിවරයෙක් වුණත්, පළවෙනි වතාවට ඉදිරිපත් කරන අපේක්ෂකයෙක් වුණත් ඔවුන්ගේ ඉලක්කය පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. ඒ නිසා ඔවුන් අතර අභ්‍යන්තරිකව මේ තියෙන තරගය ඉදිරි දසතිය තුල තීව්‍ර වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි ඊළඟ සිටින්නට කැමතියි. ඒ වගේම අපි අගය කරන්නට ඕන කාරණයක් තිබෙනවා. අධිකරණ ජනාධිපතිතුමා ආරම්භයේදීම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. මේ සංස්ථා සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින්ට දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා කියලා. එහෙම සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට ඉලාස් වෙලා මේ කටයුතු සිදු කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක එහෙමම වෙනවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබෙනවා සමහර අපිට තියෙන පැමිණිලි අනුව. අපි අධිකරණ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා ආරම්භයේ දීපු මේ පණිවිඩය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට මේ මැතිවරණ කාලය තුල කටයුතු කරන හැටි. මොකද අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ මේ මැතිවරණ කාලය තුල තම තමන්ගේ ආයතනවල වාහන නිලධාරීන් සම්පත් මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරනවා. ඉතින් මේක අපි වළක්වා ගත යුතුයි. ඉතින් අපි විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමන් එතුමා මාධ්‍යයට කරපු ප්‍රකාශය වගේම මේ තත්ත්වය පිළිබඳව සොයා බලලා අවශ්‍ය මැදිහත් වීම කරයි කියලා. ඒ වගේම මේ කාලය තුල අපිට තිබෙන අනිත් ප්‍රධාන ගැටලු සමස්තයක් හැටියට බලපාන මේ රජයේ රැකියා වැඩපිළිවෙල. මේ සමහර රැකියා වැඩපිළිවෙළවල් ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක ආපුවා. හැබැයි රජය දැනගෙන හිටියා පාර්ලිමේන්තු විසිරුවන්නේ කවද්ද නැතිවන්නේ පවත්වන්නේ මොන කාලවකවානුව තුලද කියලා. හැබැයි මේ තත්ත්වය දැනගෙනම මේ නැතිවරණ ආසන්නයේදී මේ රැකියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම එයාට ශේෂ්ඨ කීපයකින් ක්‍රියාත්මක වෙනවා. රැකියා දසලක්ෂ වැඩපිළිවෙලක් පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක අංශ සමාජිකයෝ සමහර ගෙන්ගෙට ගිහිල්ලා ඊට අදාළ ඇප්ලිකේෂන්ස් ලබා දෙනවා කියලා. මේ පිළිබඳව අපි මැතිවරණ කොමිසමටත් අද අපිට ඊයේ වාර්තා වුණේ අවස්ථාවේ අපි පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රැකියා 15000 වැඩපිළිවෙල, උපාධාරීන් 50000 වැඩපිළිවෙල මේවා කිසිසේත්ම මැතිවරණ කාලයක් තුල ක්‍රියාත්මක නොකළ යුතු කාරණා. ඒ හරහා යම් දේශපාලනික අලසක් සංවිධායකයන්ට දෙසට යොමු වෙනවා. ඉතින් අපි දන්නවා මේ වෙනකොට සමහර වැඩපිළිවෙල කොමිසම සභාවේ මැදිහත් වීම නිසා නැවතිලා තිබෙනවා. නමුත් සමහර ශේෂ්ඨවල මේ කටයුතු තවමත් සිදු වෙමින් තිබෙනවා. මේක කිසිසේත්ම නිදහස සාධාරණ මැතිවරණයකට යහපත් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි අවධාරණය කරන්නේ මේ තත්ත්වයන් බලක්වන්නට කියලා. ඒ වගේම උසස් වීම පහුගිය කාලයේ පුරාවට අපි දැක්කා. මැතිවරණ අදාළ ශේෂ්ඨවල පොලිසිය වගේ තැන්වල ඒ වගේම රජයේ සහනාධාර වැඩපිළිවෙල පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. ණය සහනාධාර පිළිබඳව මේ කාලය තුල ක්‍රියාත්මක වෙනවා කියලා. ඒවා පිළිබඳව අපි අදාළ බලධාරී මේ වෙනකොට දැනුවත් කරමින් තිබෙනවා. ඒ වගේම රජයේ සේවකයන් විශේෂයෙන්ම අපි අවධාරණය කරන්නට ඕනේ අපිට පැමිණිලි රාශියක් ලැබිලා තිබෙනවා. විදුහල්පතිවරුන් අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ පිරිස් මේ දේශපාලන රැස්වීම වලට යොමු වෙනවා කියලා අපිට අනුරාධපුරයේ එක සිද්ධියක් අපි වාර්තා වුණා. ඒක මැතිවරණ කොමිසමට පැමිණිලි කළා. මැතිවරණ කොමිසම සමත් වුණා ඒක නවත්වන්න. ඒක නමුත් විදුහල්පතිවරු ඒ රැස්වීමට ඒ වෙනකොට ඇවිල්ලා තිබුණා. ඒ වගේම රත්නපුරේ වෙනත් දේශපාලන ධාරාවකින් විපක්ෂයේ දේශපාලන ධාරාවක අපේක්ෂකෙක් මේ කැඳවීමක් කරලා තිබුණා. ඒ පිළිබඳවත් අපි දැනුවත් කරලා තිබෙනවා. අපි අවධාරණය කරන්න කැමති යම් ආකාරයකට රාජ්‍ය සේවයේ නිලධාරී දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන
වෙනවා නම් ඒ පිළිබඳව පැහැදිලි විමර්ශනයක් මැතිවරණ කොමිසම සභාව කළ යුතුයි. එවැනි පිරිස් ඉදිරියේදී මැතිවරණ රාජකාරිය වලට සම්බන්ධ කර ගන්නවද කියන එක පිළිබඳව බරපතල ලෙස සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්න කැමතියි. එවැනි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලලා සුදුසු පියවර ගන්න කියලා. මොකද මේ බොහෝ දුරට අධ්‍යාපන ශාස්ත්‍රයේ නිලධාරී SP වල හැටියට නැත්නම් ප්‍රධාන ශබ්ද ස්ථානාධිපතිවරු හැටියට පත් වෙනවා. ඒතකොට දේශපාලන පක්ෂවල රැස්වීම් වලට සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට අයිතියක් නැහැ. මැතිවරණයක නිලධාරියෙක් හැටියට ක්‍රියාත්මක කරන්න. නිසා මේ පිළිබඳව අපි මැතිවරණ කොමිසම සභාවෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව සලකා බලන්න කියලා. ඒ වගේම අපි රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන්ට ආයෝජනය කරන්නේ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන විදිහට මේ මැතිවරණයේදී කටයුතු කරන්න කියලා. එතුමන් පත් කරපු නිලධාරීන්ට දේශපාලනය කරන්න එපා කියලා නියෝගයක් දීලා තියෙනවා නම් ස්ථිර සේවකයෝ හැටියට රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ගේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ඉඳලා ග්‍රාම නිලධාරී දක්වා සියලුම ශේෂ්ඨවල දේශපාලන අයිතිය අහිමි නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබ කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය වෙන ආකාරයේ හෝ අගතියට පත් වෙන ආකාරයේ කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒ වගේම අවධාරණය කරන්නට අවශ්‍යයි සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ මැතිවරණයේදී ඉතාම තීරණාත්මක කාරණයක් තමයි මේ කොවිඩ් තත්ත්වය තුල කොහොමද මැතිවරණය පවත්වන්නේ කියලා. ඒ පිළිබඳව නිකුත් වෙලා තිබෙන නිර්දේශ සමහර ඒවා මැතිවරණ ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපහසු කාරණා අපිට පේනවා. ඒ වගේම අපේක්ෂකයෝ මේ පිළිබඳව සැලකිල්ල නොදක්වන ස්වභාවයකුත් අපි දකිනවා. මේ පෞද්ගලික දිනවල ගත්තොත් ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයෝ රැස්වීම පවත්වපු ආකාරය මේ සෞඛ්‍ය නිර්දේශ වලට පටහැනියි. හැබැයි බාරපතල ප්‍රශ්නේ තියෙන්නේ මේ සෞඛ්‍ය නිර්දේශ මේ දක්වා ගැසට් කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා නැහැ. මැතිවරණ කොමිසම සභාවට නිර්දේශය ලබා දුන්නාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීම අවශ්‍යයි. ඒ සඳහා කළ යුතු වන්නේ ඒක මැතිවරණ කොමිසම සභාවේ සභාපතිවරයාට කොමිසමකට කිරීමේ හැකියාවක් නැහැ. විශේෂ බාර අමාත්‍යවරයා මේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා. අපි විශ්වාස කරන්නේ මේ සෞඛ්‍ය නිර්දේශ මැතිවරණයට විතරක් නෙමෙයි. ඉදිරි කාලය තුළ මේ කොවිඩ් තත්ත්වයේ පහව යන තෙක් මේ සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. සමහරවිට අපි සෞඛ්‍ය අංශ වලට ආණ්ඩුවට සහයෝගය දැක්විය යුතුයි යාත්තේ. මේ රටේ කොවිඩ් පාලනය කරන්නට ආණ්ඩුව සමත් වුණා පහුගිය කාලේ ලෝකයේ අනිත් රටවල් එක්ක බැලුවොත්. නිසා අපි ඒ තත්ත්වය නැවත වර්ධනය නොවන ආකාරයට මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම වළක්ව ගන්නට අවශ්‍යයි. මොකද යම් ආකාරයකට අපි නොසලකීමත් ක්‍රියා කළොත් මැතිවරණයේ ආසන්න වෙනකොට සමාජය තුලින් කොවිඩ් හඳුනාගත්තොත් ඒක බරපතල තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වලට වගකීමක් තිබෙනවා. ඒ වගේම රජයට වගකීමක් තිබෙනවා. මේ ගැසට් මගින් මේක නීතියක් බවට පත් කරන එක. ඒ වගේම අවසාන වශයෙන් මේ කාර්යාල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සභාව ගත්ත තීන්දුව සම්බන්ධයෙන් අපි නැවත සලකා බලන්න කියලා ඉල්ලීම කරන්න කැමතියි. අවුරුදු 15ක් විතර එකඟතාවයක් මත දේශපාලන පක්ෂවල ඉඩකඩ දුන්නා. තමන්ගේ කාර්යාලවල අපේක්ෂකයාගේ මනාපංකේ සහ ඡායාරූපය ඒ වගේම පක්ෂ ලාංඡනය ප්‍රදර්ශනය කරා. ඒක දේශපාලන පක්ෂ වලට හැම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම කාර්යාල පිළිවීමේ හැකියාව තිබෙනවා. හරියට සියලුම දේශපාලන පක්ෂ කාර්යාල දැම්මොත් ලක්ෂ 5කටත් වැඩි කාර්යාල වැටෙන්න පුළුවන්. හැබැයි අපේක්ෂකයාට තමන්ගේ මනාපංකේ ප්‍රදර්ශනය කිරීම සඳහා සාධාරණ ඉඩකඩක් තිබිය යුතුයි. මැතිවරණ කොමිසමෙන් අපි නැවත අවධාරණය කරන්න කැමතියි, ඉල්ලාසෙන්න කැමතියි. මේ නිරීක්ෂණ සංවිධානයක් හැටියට මැතිවරණ නීතියට අනුගතව මැතිවරණ ප්‍රචාර කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතියට අනුගතව තමයි කටයුතු කළ යුතු වෙන්නේ. නමුත් මේ කොවිඩ් තත්ත්වය තුළ තවත් අපි ඔවුන්ගේ ප්‍රචාරණ ඉඩකඩ සීමා කළොත් ඒක වෙන විදිහකට මතුවීමේ හැකියාවක් තිබෙනවා. නිසා මේ පිළිබඳව නැවත සලකා බැලීම අවශ්‍ය වෙනවා. හැබැයි ඒ වගේම එක කාරණයක් අවධාරණය කරන්න අවශ්‍යයි. මේ දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ස්වභාවය මේ කාරණයෙන් අපිට පැහැදිලි වෙනවා. මේ 2005 ඉඳලා මේ එකඟතාවයේ මත කටයුතු කරනවා. අපි දැන් 2020 අවුරුදු 15ක්
හැබැයි මේ තමන්ට අදාළ නීතිය මේ නීතියේ යන්නේ අපි මැතිවරණ ගණනාවක් මේ වෙනකොට පවත්වලා තියෙනවා. තමන්ට ඍජු ලෙසම අදාළ වෙන නීතිය සංශෝධනය කරගන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අසමත් වෙලා තියෙනවා. මේ රැස්වීමට ඇවිල්ලා මේ නීතිය වෙනස් කරලා අපිට සානුකම්පිතව මේ කාර්යය පිළිබඳව ඉඩකඩ ලබා දෙන්න කියන දේශපාලඥයෝ අසමත් වෙලා තිබෙනවා තමන්ට අදාළ නීතිය සංශෝධනය කරගන්න. ඒතකොට මේකෙන් පේන්නේ නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට යන අපේ මහජන නියෝජිතයෝ නීති සම්පාදනය පිළිබඳව නැත්නම් නීතිවල තියෙන අඩුපාඩුකම් පිළිබඳව කොච්චර සංවේදීව ක්‍රියා කරලා තිබෙනවද පහුගිය අවුරුදු දශකකමාරක් දෙකක් කාලය තුල. ඒ නිසා අපි එක පැත්තකින් මැතිවරණ කොමිසමට මේ පිළිබඳව නැවත සලකා බලන්න කියන ගමන් අපි අවධාරණය කරන්න කැමති මේ රටේ ව්‍යවස්ථාදායක නියෝජනය කරන පක්ෂ නායකයෝ ඇතුළු මහජන නියෝජිතයින්ට ඔබට පැවරෙන ප්‍රධාන වගකීම මේ නීති සම්පාදනය කරන එක. නිසා ඔබ අසමත් වෙනවා නම් ඔබට අදාළ නීතිය සම්මත කරන්න ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සුදුසු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් අපි සමස්ත ජනතාවටම කියන්නේ මේ මැතිවරණයේ නිදහස සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසම සභාවේ වගකීමක් විතරක් නෙමෙයි මාධ්‍ය ආයතනවල නිරීක්ෂණ සංවිධානවල දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගේ අපි හැමෝගෙම වගකීමක්. ඒ නිසා අපි හැමෝම සාමූහිකව එකතු වෙලා නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්නට මැතිවරණ කොමිසම සභාවට සහයෝගය ලබා දෙන්න. විශ්වාස සේනාධිපති මහතා කියලා තියෙනවා ජීවිතයේ ඡන්ද සංඛ්‍යාව 100කට වසන බව. ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම තනි පුද්ගලයෙකුට මේ අර ගල්සිය සම්බන්ධව එහෙම පුද්ගලයෙකුට කරන්න පුළුවන් එහෙම තනි පුද්ගලයෙකුට දේවල් වෙනවා. මේක මෙහෙමයි ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ අදහස් තමන්ගේ දේශපාලන භාවිතාවන් පිළිබඳව ඔහු සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. ඔහු දැන් මාධ්‍ය ඉදිරියේ මේ කාරණාත් එක්ක විශේෂ පුද්ගලයෙක් බවට පත් වුණාට ඔහු සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඒ අදාළ දේශපාලන පක්ෂයේ ඕනෑගේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මම හිතන්නේ එවැනි ප්‍රකාශවලට විරුද්ධව එහෙම සිය ගාණක් විවිධ දේශපාලන ධාරාවන් පිළිබඳව ප්‍රකාශ දෙකක් මම හිතන්නේ මගේ දැනුම හැටියට අපේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නැහැ. ඒවා දේශපාලන ප්‍රකාශ. දැන් මේ වෙන විට වෙනත් මැතිවරණ හා සාපේක්ෂව ගන්නවා ඉතාම අධිජීවන ප්‍රචණ්ඩකාරීත්වය. ඒකම මේ වෙන විට කොපමණ සංඛ්‍යාවක් වගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා ප්‍රචණ්ඩකාරීත්වය. අපිට සමස්තය ඇවිල්ලා තියෙන සිද්ධීන් 8යි. 8න් 6ක් තහවුරු වෙලා තියෙනවා. එකෙන් 3ක් අවස්ථා 3කදී රෝහල්ගත වී සමස්ත 11යි. 11න් 8ක් කන්ෆර්ම් කරනවා. ඔව් සමස්ත සිදුවීම් 8යි. සිද්ධීන් 11යි 8ක් තහවුරු වෙලා තියෙනවා. නමුත් මේක ලංකාවේ කඳ මධ්‍යස්ථාන 13000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එතකොට අපේක්ෂක 7952ක් මේ සමස්ත චිත්‍රය දිහා බැලුවාම සහ පෞද්ගලික මැතිවරණත් එක්ක බැලුවාම තවම බරපතල තත්ත්වයක් හැටියට අපි මේක දකින්නේ නැහැ. දැන් ආගමික ස්ථාන මැතිවරණ ප්‍රචාරය සඳහා භාවිතා කරන්න බෑ කියලා කියනවා. නමුත් එක පැත්තකින් මේ ආගමික ස්ථානවල නායකයන් දේශකයන් බවට පත් වෙලා තියෙනවා. එතෙන්දී කොහොමද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? ඔව් මැතිවරණ කොමිසමේ තාම පැහැදිලිව කියනවා ආගමික ස්ථාන වල මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කරන්න බැහැ කියලා. නීතියට අනුව මැතිවරණ කොමිසම සභාව මේ පිළිබඳව පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. නමුත් අවාසනාවකට අපි දැක්ක පෞද්ගලික මැතිවරණයේදී ආගමික ස්ථාන මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා භාවිත වෙනවා. ආගමික නායකයෝ මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා නායකත්වය දෙනවා. ඉතින් මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක් අපේ රටේ. අපි මාර්ගලා ව්‍යාපාරයේ හැටියට පුරවැසියෝ හැටියට කල්පනා කළොත් මගේ අදහස නම් ආගමික නායකයෝ කිසි කලකට ප්‍රධාන දේශපාලන ධාරාවේ කටයුතු වලට සම්බන්ධ නොවී ඔවුන් ජාතික මට්ටමේ දේශපාලන නායකත්වයට උපදෙස් දෙන දේශපාලන නායකත්වයට ඉහළින් සිට උපදෙස් දෙන කණ්ඩායමක් බවට පත් වෙනවා. නමුත් රටේ තියෙන නීතියට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මූලික මූලධර්ම වලට අනුව ඕනෑම කෙනෙකුට නිදහස තිබෙනවා. අපේ රටේ ආගමික නායකයින්ට දේශපාලන අයිතිය අහිමි කළා නැහැ. තායිලන්තයේ වගේ රටක දේශපාලන අයිතිය අහිමි. හැබැයි අපේ රටේ අහිමි කළා නැහැ. හැබැයි ආගමික නායකත්වයන් දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම හරහා ඒ පොදු ගෞරවය සමාජයේ අහිමිමින් යනවා. මොකද ආගමික නායකයෙකුට එක එක දේශපාලන පක්ෂවල අනුගාමිකව නෙමෙයි ඉන්නේ. නැත්තම්
සහාය දක්වන පිරිස් නෙමෙයි. ඕනෑම ආගමික මධ්‍යස්ථානයක ගත්තොත් ඒ වටා පන්සලක් වේවා, පල්ලියක් වේවා, කෝවිලක් වේවා සියලු දේශපාලන ධාරාවන් වලට සහාය දක්වන පිරිස්. එතකොට ඒක ආගමික නායකයෙක් එක කණ්ඩායමක් වෙනුවෙන් පෙනීටොත් ඒක ඔවුන්ට තියෙන පොදු ගෞරවය නැති වෙන තත්ත්වයක්. ඉතින් මේක මේ මොහොතේ වෙමින් තිබෙන කාරණයක්. ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මේ ආගමික නායකයා අපේක්ෂකයෙක් නම් උන්ට පුළුවන් තමන්ගේ ආගමික ස්ථානයේ භාවිතා කරන්න. ඔය දැන් ආගමික අපේක්ෂකයෙකුට තමන්ගේ ගෙදර කාර්යාලයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. මේක තමයි ගැටම තැන. එක පැත්තකින් ආගමික ස්ථාන මැතිවරණ කටයුතු සඳහා බෑ පවත්වා ගන්නට බෑ. අනිත් පැත්තෙන් අපේක්ෂකයාට තමන්ගේ ගෙදර කාර්යාලයක් හැටියට පවත්වා ගන්න පුළුවන්. ඒකෝට ඒ අදාළ අපේක්ෂකයා ආගමික නායකයා කවුරු ඔහුගේ පදිංචි ස්ථානයේ ඔහුට කාර්යාලයක් හැටියට පවත්වා ගන්න. දැන් මේ වල විතර දැන් මැතිවරණ කොමසාරිස් මම කියනවා මේ තිබුණු නීති දැන් පහුගිය කාලේ තිබුණු නීතිම තමයි ආගියෙන්නේ. ඉතින් නමුත් ඒක ක්‍රියාත්මක වුණේ මේ සැරේ තමයි ක්‍රියාත්මක කරන්න පෝස්ට් එක ගන්න බෑ අන්ත ප්‍රදර්ශනයේ බෑ එහෙම කියලා. ඒකෝ දැන් මේ පහුගිය කාලයත් එක්ක බලනකොට මේ සැරේ මේ වෙනස එක්ක ඔබ හිතන්නේ කොයි වගේ තත්ත්වයක් වේද ඡන්දදායකයින්ට ඡන්දදායකයෝ කියන තේරුම් ගන්න සමහර අපේක්ෂකයෝ කියන අපි තට්ටු කළා කෙනෙකුට කිව්වොත් තමයි අපි අපේක්ෂකයෝ කියලා සමහරව දන්නේ කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මැතිවරණ කොමිසම ඇතරම මම හිතන්නේ ඒ සාකච්ඡාවකට මම සහභාගී වුණා. සභාපතිතුමා මේ පිළිබඳව සුවාදී කෝණයකින් තමයි බැලුවේ. නමුත් බහුතර කොමිසමේ මතය උනේ නීතිය පවතින නීතිය තනින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. නිරීක්ෂණ සංවිධානයක් හැටියට අපි තෙරෙහි වෙන්නේ නැහැ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාලයක් ලබා දීපු ඒ නිදහස වෙනස් කිරීම සඳහා මෙය නෙමෙයි අවස්ථාව. දැන් මේ කොරෝනා තත්ත්වයේ තුල අපේක්ෂකයන්ගේ ප්‍රචාර කටයුතු බොහෝ දුරට සීමා වෙලා තිබෙනවා. ඔවුන්ට තිබෙන නීතිය තුලවත් ප්‍රචාර කටයුතු කරගෙන යන බැරිතරයක් තිබෙනවා. එතකොට තමන්ගේ මනාපංගේ ප්‍රදර්ශනය කරන්න. හැබැයි මේ කාර්යාලය දෙන්නේ අපේක්ෂක පක්ෂයට මිසක් අපේක්ෂකයින්ට නෙමෙයි. නීතියට අනුව බැලුවොත්. හැබැයි මේ ඔක්කොම අවසානයේදී මැතිවරණයක ඒ සමබිම සහ අපේක්ෂකයින්ට සාධාරණ ඉඩක් තමන්ගේ වැඩපිළිවෙල සහ මනාපංගේ ප්‍රදර්ශනය කරන්න නැති වුණොත් ඡන්දදායකයාගේ පැත්තෙන් උන්ට අසාධාරණයක් වෙනවා. ඔවුන් තමන්ට ගැළපෙනම සුසුම කෙනා තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් එවැනි වටපිටාවක මේ ක්‍රියාත්මක නොවුණු එහෙම නැත්නම් එකඟතාවයේ මත දීලා තිබිච්ච ඉඩකඩ මේ මොහොතේ අයින් කිරීම සාධාරණ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. අපි විශ්වාස කරන තවදුරටත් මේ පිළිබඳව සලකා බලන්න මැතිවරණ කොමිසමට හැකියාව තිබෙනවා. හැබැයි ඉතින් මේකේ අවාසනාවන්ත කාරණේ නැත්නම් කනගාටුදායක කාරණේ තමයි මේවා පිළිබඳව හඬනගෙන මේ දේශපාලඥයෝ ඔක්කොම පෞද්ගලික අවුරුදු 15 පාර්ලිමේන්තුවේ මේ නීතිය දැන වෙනස් කරන්න කිසිම උනන්දුවක් දැක්ුවේ නැහැ. ඒකට මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හදලා දීපු නීතිය. ඒතකොට උන්ට නීති වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒකට නීතිය වෙනස් කරන්න ඕන නම් ඒක පාර්ලිමේන්තුවේ වගකීම. ඒකට කෞන්සිලර්ගේ මේවා ප්‍රචාරාත්මක වර්තමාන යොදලා ඒ සම්බන්ධව නම් කියන්නේ. ඔව් පවතින රජයේ අනිත් දේශපාලන පක්ෂත් හැමෝම ප්‍රචාරණ කටයුතු සිදු කරනවා. අපිට රජය සම්බන්ධයෙන් කියන ප්‍රශ්න තමයි මේ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කරනවා කියන්නේ. දැන් සමහර ඒ දේශපාලන ධාරාවෙම අය මතු කරන කාරණේ තමයි ප්‍රධාන අපේක්ෂකයින්ට අමාත්‍ය මට්ටමේ අපේක්ෂකයින්ට ඒ රජයේ වැඩසටහන් ඇතුලේ ලැබෙන මාධ්‍ය ප්‍රචාරය සෙසු අපේක්ෂකයන්ට ලැබෙන්නේ නැහැ කියලා. එතකොට ඒ රජයක් හැටියට කරන වැඩසටහන් තුල ඒගොල්ලෝ අතිරේක දේශපාලන වාසියක් ගන්නවද කියලා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක 100% නිදහස සාධාරණ සමබිමක් නිර්මාණය කරන්න අමාරුයි. ඒක ලෝකේ කොහෙවත් අපි දකින්නේ නැහැ. අපි කතා කරන ඇමරිකාවේවත් එවැනි තත්ත්වයක් නැහැ. හැබැයි අවම මට්ටමක් පවත් ගන්න පුළුවන් එක. දැන් මේ නැතිවන්නේ බරපතල කාරණේ වෙන්නේ අපේක්ෂකයින්ට සාමාන්‍ය
එළියට බහලා ප්‍රචාර කටයුතු කරන්න තියෙන පහසුකම් අඩු තත්ත්වයේ තුල මාධ්‍යවල තියෙන ඉඩ මාධ්‍යවලින් ඉඩ ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකෝ කීප දෙනෙකුට විතරයි. ආණ්ඩු පක්ෂේ උනත් විපක්ෂේ උනත්. එතකොට අනිත් අපේක්ෂකයින්ට සමාජ මාධ්‍ය හෝ එහෙම නැත්නම් පෝෂණ කටයුතු තමයි ප්‍රධාන නැත්නම් ගෙන්ගෙට යෑම තමයි ප්‍රධාන මෙවලම් බවට පත් වෙන තමන්ගේ වැඩ පිළිවෙල ජනතාවට ගෙනියන්නේ. ඒ නිසා මෙහිදී ඒ ප්‍රචාරණ යාන්ත්‍රණයේදී සමබරතාවයේ පවත්වාගෙන යාම මම හිතනවා මාධ්‍ය ආයතන වල වගකීමක් වෙනවා. මැතිවරණ කොමිසම ප්‍රදාන කළ තියෙනවා උන් මේවාර විශේෂ කමිටුවක් මේ සඳහා පත් කරනවා කියලා. මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ අපි පැපල් සංවිධානයේ හැටියට මැතිවරණ වල සාධාරණභාවය පවත්වා ගැනීමට නීතිය පමණක් නෙවෙයි ඒවට නායකත්වයේ දෙන ආයතන සහ ඒවට නායකත්වයේ දෙන පුද්ගලයෝ ඒ පිළිබඳව හැඟීමක් තියෙන්නට අවශ්‍යයි. මේ ගෙන්ගෙට යන්න දෙනවද? ගෙන්ගෙට යන්න පුළුවන්. හැබැයි ගෙන්ගෙට යන්න පුළුවන් නීතියේ ඒක තමයි මේ නීති වල තියෙන තත්ත්වය. අපේක්ෂකයාට ඔහුගේ පවුලේ සමීපම සමාජිකයෙක්ට ගෙන්ගෙට යන්න බෑ. ආධාර කරුවන් තමයි යන්න පුළුවන්. දැන් මේවා වෙනස් වෙන්න ඕන නම් මේවා මේ කාලයක් තිස්සේ තිබිච්ච නීති. අපේ දැන් මැතිවරණ කොමිසම කියන්නේ කලින් දීලා තිබුණේ 10ක් 15ක් අතර පිළිසකට යන්න පුළුවන් කියලා සාමාන්‍ය මැතිවරණ වලදී. දැන් මම හිතන 3 දෙනෙක් හෝ 4 දෙනෙක් තමයි කොවිඩ් තත්ත්වයේ තුල යන්න තියෙන්නේ. අර සෞඛ්‍ය උපදේශ මාලාවෙත් ඒක තියෙනවා. ඒක හැබැයි ඒක කියනවා එක ගෙදරකින් ගිහිල්ලා ඊළඟ ගෙදරට යනකොට ආපහු අත්සෝදන්න කියලා. ඒ කියන්නේ මම මේකේ සමහර කාරණා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අසීරු කාරණා තියෙනවා. සෞඛ්‍ය පැත්තෙන් ඒක යහපත් නිර්දේශයක්. හැබැයි මේක කොච්චර කරයිද? එහෙම කරන්න බැරි වුණාම එක නීතියක් නොසලකා හැරියාම අනිත් නීති එහෙම සැහැල්ලුවෙන් සලකන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ මේක අපි මේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙන ආණ්ඩුව විතරක් නෙමෙයි සෞඛ්‍ය ප්‍රශ්න තියෙන වෛද්‍යවරුන්ට නෙමෙයි මේ ඔක්කොම මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි සකස් කරලා දෙන්නේ. අපිට අමාරු වුණත් අපි ඒවට යම් ප්‍රමාණයකට අනුගත වෙන්න අවශ්‍යයි. මේ ගෙන්ගෙට යනකොට උදාහරණ අනිවාර්යයෙන්ම රාත්‍රී කාලේ දා කොළඹදී ඉන්වස්ට් වෙන්නේ. ඒ රාත්‍රී කාලේ උදාහරණ කරන්නේ ගෙන්ගෙට යනකොට සෞඛ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න මම වෛද්‍යවරයෙක් නෙමෙයි මගෙන් වැරදි කතාවක් කියවුණොත් ඒක නරකයි. නමුත් මගේ තීරුම් ගැනීම මම අපි හැමෝගෙම තීරුම් ගැනීම මුඛ ආවරණයේ පැහැදීමෙන් අපේක්ෂා කරන්නේ අපේ කේතය අපි ඉදිරියේ ඉන්න කෙනෙකුට පතිත වෙන එක වළක්ව ගන්න එක. නැත්නම් එයාගේ කේතය මොකද මේක භූමියේ ප්‍රවණතාවය නිසා මම මේ වෛද්‍යවරයෙකු කාර්යය කියන්නේ නැහැ. මොකද නොදන්න දේවල් කතා කරන එක මම හිතන්නේ ඇත්තට යහපත් නැහැ. දැන් ජනප්‍රිය අර ඔබ කිව්වාගේ දැනට පේන තියෙන්නේ ජනප්‍රිය පිරිසට අනිවාර්යයෙන්ම අවස්ථාව තියෙනවා රූපවාහිනී චැනල්වලයි මාධ්‍ය හැමතැනම ඒ අවස්ථාව තියෙනවනේ. නමුත් මේ ජනප්‍රිය නොවන පළවෙනි වතාවේ ඡන්දිල්ලන උත්සාහ කරන අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වුණ ප්‍රචාරණය වෙන්නේ නැහැ. වුණ ගැන ඇත්තටම අර දන්නේ නැහැ. ප්‍රශ්න කළා විතරයි දැනගන්නේ. ඒ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. දැන් ඔතෙන්දී මේ නිදහස අසාධාරණ කියන කාරණේ සහ සමබිම කියන එක ඇති වෙන්නේම නෑ. ඒ ගැන ඔබගේ ඔව් ඒක විතර මේ මැතිවරණ කොමිසම එක්කවත් සාකච්ඡාවක් ඒක බරපතල කාරණයක්. දැන් හැබැයි ඒකේ වගකීම හැමෝටම තියෙනවා. මාධ්‍ය ආයතන වලටත් පුළුවන් ඕන නම් අලුත් අපේක්ෂකෝ ගෙනල්ලා ඒගොල්ලන්ට සාධාරණ ඉඩක් දෙන්න. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ. දැන් මේ අපේක්ෂකෝ 7452කින් ඇත්තටම දිනන්න තරඟ කරන අය 2000කටත් අඩුයි. දැන් තරඟ කරන ප්‍රමාණය අඩු වුණා. දැන් අම්පාර දිස්ත්‍රික්කේ කණ්ඩායම් 57ක් තරඟ කරනවා. මේ කණ්ඩායම් 57 තරඟ කරනකොට මැතිවරණ කොමිසමට හරියට දෙන්න වුණොත් ඡන්දපලක පෝලිං ඒජන්ට්ස්ලා 108ක් දෙන්න ඕන. හැබැයි දේශපාලන පක්ෂ අවංකවම ජයග්‍රහණය සඳහා දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් තරඟ කරනවා නම් මේක වෙන වෙන ඡන්දපලට කවුන්ටිං මේ මධ්‍යස්ථානයේද එනකෙමේ මධ්‍යස්ථාන වල ඒජන්ට් දාන්න මේ කරන වැඩේ නිසා අපේක්ෂිත ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම එහෙම නොවුණා නම් මේක සාධාරණව සමහර මාධ්‍ය ආයතන වල මේක බෙදලා දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් අපේක්ෂා මේ කනගාටුදායක තත්ත්වය තමයි අනවශ්‍ය ලෙස මේ ෆේක් කැන්ඩිඩේට්ස්ලා ෆේක් පොලිටිකල් පාර්ටිස් දොරු
දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මැතිවරණ කොමිසමට ප්‍රායෝගිකව කරන්න අමාරු කාරණයක්. හැමෝටම සාධාරණ විනාඩි 5 ගානේ දුන්නා. අපේක්ෂකව 7452කට විනාඩි කොච්චර දෙන්න ඕනද? එතකොට ඒ හැම අපේක්ෂකයෙකුගේම කතාව අහන්න එක පැත්තකින් රටේ ජනතාව සූදානම්ද? සමහරු අති බහුතරයක් මේකේ තරම් කරන්නේ සැබෑ අපේක්ෂකත්වයේ ජයග්‍රහණය කියන සැලකිලිමත් වෙලා නෙමෙයි. ඉතින් ඒකටත් හේතුව තමයි අපේ ව්‍යවස්ථාදායකේ ඒකට අදාළ නීති සම්පාදනය කළා නැහැ. රුපියල් 2000 ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු. එතකොට රුපියල් ලක්ෂයක් දෙකක් තියෙනවා නම් දිස්ත්‍රික්ක 4-5කට කණ්ඩායම් දාන්න පුළුවන්. දාලා මේ හැම කෙනෙකුටම නිදහස් තපයලා හම්බ වෙනවා. එක්කෙනෙකු රුපියල් ලක්ෂය ගන්න. එතකොට ලක්ෂ 7452ක් අපේ මහජන මුදල්. ඒගොල්ලෝ පාවිච්චි කළා. එතකොට ඊට අදාළව මැතිවරණ කොමිසම අතිරේකව දරන්න වෙන වේදා. බැලට් පේපර් එක කොච්චර දිග වෙනවද? ඉතින් මේවා පිළිබඳව ව්‍යවස්ථාදායක දැන් මේ අපි පත් කරන්න යන ව්‍යවස්ථාදායකේ මේ පාර්ලිමේන්තුව සලකා බැලුවොත් ඊළඟ මැතිවරණයේදී මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වෙයි. දැන් ජනාධිපති වරණයේදී අපේක්ෂක 35 දෙනෙක් හිටියා. 100%ක් ගන්න පුළුවන් උනේ කාටද? ඉතින් මේවා මැතිවරණ කාලෙදී විතරක් අපි සාකච්ඡා කරලා නැතුව මැතිවරණයෙන් පස්සේ මේ සංශෝධන පිළිබඳව අදාළ ආයතන ක්‍රියාත්මක වුණොත් ඉදිරියේදීවත් මේවා වෙනස් කරගන්න පුළුවන් කල ලැබෙනවා. ஏற்கனவே தேர்தல் தொடர்பான ஆயத்தங்கள் நடைபெற்றிருந்தாலும் இலங்கை உலகம் பூராக இடம்பெற்ற கொரோனா COVID-19 என்ற தொற்று நோய் பரவலாகும் அந்த தேர்தல் ஏற்கனவே ஏப்ரல் மாதம் 25ஆம் தேதி நடைபெற இந்த தேர்தல் ஒத்திவைக்கப்பட்டு தற்பொழுது ஆகஸ்ட் மாதம் 5ஆம் தேதி ஆயத்தங்கள் செய்யப்பட்ட தேர்தல் ஆணைக்குழு வளமைகோள் அரசுகளும் எங்களோட நாடாளுமன்ற ரீதியாக அவதான பணியில் ஈடுபட்டு கொண்டிருக்கிறோம். ஏற்கனவே நாங்கள் 135 விசேட செயலாளர் பிரிவுகளில் ஒவ்வொரு பயிற்றுவிக்கப்பட்ட நீண்ட கால அவதானிப்பாளர்களை தற்போது நாங்கள் அவர்களின் பணியை அமர்த்தி அவர்களுக்காக நாங்கள் தகவல்களை சேகரித்துக் கொண்டிருக்கிறோம், முறைப்பாடுகள் எடுத்துக் கொண்டிருக்கிறோம். ஏற்கனவே உங்களுக்கு வழங்கப்பட்ட அந்த சமரியில் இதுவரையும் எங்களுக்கு வந்த முறைப்பாடுகள் தொடர்பான அனாலிசிஸ் பகுப்பாய்வு தரப்பட்டுள்ளது. இந்த தேர்தல் முறைமை நடைமுறைப்படுத்தும் பொழுது சில குறைபாடுகளை கண்டு கொண்டு வருகிறோம். ஏற்கனவே எங்களுடைய நிறைவேற்று படிப்பாடு சொன்ன மாதிரி இந்த அபேட்சகர் அதாவது வேட்பாளர்களுக்கு தங்களுடைய பிரசார நடவடிக்கைகளில் ஈடுபடும் பொழுது கட்டுப்பாடுகளை காணக்கூடியதாக இருக்கிறது. அதுக்கு காரணமாக ஒரு ஹெல்த் மினிஸ்டர் அதாவது சுகாதார அமைச்சர் இதுக்கு சில தடைகளை போட்டிருக்கிறது. சில மேலதிக சிலர்களை மேற்கொள்ள வேண்டிய வேட்பாளர்களுக்கு அதில் ஒரு உதாரணம் தான் இந்த சுகாதார பணிக்கு முகக்கவசம் போடுவதும் சானிடைசர் பாவிப்பதும் பிரசார நடவடிக்கை செய்யும் கூட்டங்கள் வைக்கும் பொழுது 50 பேருக்கு மேலே முக்கியதாக இதுவாக பல தடைகள் இருக்குது, கட்டுப்பாடுகள் இருக்குது. சில கட்சிகளில் ஒவ்வொரு வேட்பாளர் கட்சி பதாகைகளில் இந்த பதாகைகள் வைக்கும் பொழுது அதில் அவர்களுடைய முகப்படங்கள் கூடாது என்பது சட்டத்தில் சொல்லப்பட்டிருக்கு. ஆனால் இதுவரை காலமும் தேர்தல் ஆணையம் அதற்கு அனுமதி வழங்கியிருக்கிறது. ஆனால் இந்த முறை சுற்று நிறுவனம் செய்வதாக அதை தடை செய்யப்பட்டிருக்கிறது. எனவே நாங்கள் அந்த வேட்பாளர்களுக்கு தங்களுடைய பிரசாரங்களை இல்லாட்டி தங்களுடைய நாங்கள் நாடாளுமன்ற தேர்தலில் நிறுவனம் இருக்கிறார்கள் என்பதை மக்களுக்கு தெளிவுபடுத்துவதற்கு இந்த தடைகளை அவர்கள் கொண்டிருக்கிறார்கள். ஆனாலும் இவ்வளவு காலம் நாடாளுமன்றத்தில் இருந்தவர்கள் இந்த சட்டத்தில் இருக்கிற குறைபாடுகளை நிவர்த்தி செய்வதற்கு ஒரு விதமான முன்னேற்பாடுகளும் செய்யவில்லை. தற்போது அதன் பலனை அனுபவித்துக் கொண்டு வருகிறார்கள். வெறும் நாங்கள் இந்த சில விஷயங்களை கருத்துள்ளோம். இந்த முறை தான் 6 மாத காலமாக உங்களுக்கு பிரசார நடவடிக்கை ஈடுபடுவதற்கு எல்லா கட்சிகளுக்கும் தற்போது கொண்டுள்ளது. காரணம் COVID-19
அந்த இடப்பெறவில்லை. மேலும் நாங்கள் கண்டோம் நிவாரணப் பணிகள் நிவாரணங்கள் வழங்கும் பொழுது சில பிரதேச மட்டத்தில் இருக்கிற கட்சி செயற்பாட்டாளர்கள் அதை பாவித்து தங்களுடைய பிரசார நடவடிக்கைகளை மேற்கொள்வதற்கு அறிமுகமாகிறார்கள். அது ஒரு முக்கியமான முறைப்பாடுகள் கூட வந்திருக்கிறது. இப்போ நாங்கள் என்ன சொல்கிறோம் என்றால் ஏற்கனவே இந்த ஜனாதிபதி சொல்லியிருந்தால் இந்த அதாவது ஒவ்வொரு அமைச்சருடைய செயலாளர்களும் அரசாங்கம் உதவி அளிப்பவர்கள் தேர்தல் நடவடிக்கைகளில் ஈடுபடக்கூடாது. அதாவது கட்சி நடவடிக்கையில் ஈடுபடக்கூடாது. நன்றாக நாங்கள் கனவே அந்த உதவிகள் இருக்கிறவர்கள் இந்த அரசியலில் ஈடுபடுவதை காணக்கூடியதாக இருக்கிறது. எனவே நாங்கள் என்னுடைய ஜனாதிபதிகளிடம் நாங்கள் சாமியாக கேட்டுக்கொண்ட விஷயம் என்னவென்றால் நீங்கள் சொன்ன மாதிரி அதை நடைமுறைப்படுத்த தேவையான அதிகாரபூர்வமான ஆக்ஷன் செயற்பாடு செய்யவும். நீங்கள் இப்படிப்பட்டவர்கள் தேர்தல் நாளன்று இல்லை தேர்தல் தொடர்பாக பணியில் அமர்த்தப்பட்டால் அவர்களுடைய நடுநிலைமை சந்தேகமாக ஏற்படுகிறார். நாங்கள் ஜனாதிபதியை தக்க நடவடிக்கை மேலும் இது தொடர்பான ஒரு அறிக்கை வழங்கப்பட்டிருக்கிறது. நாங்கள் இந்த நாடாளுமன்ற தேர்தல் சட்டங்கள் தொடர்பான ஒரு பல்வேறு வழங்கியிருக்கிறோம். அடிக்கடி நாங்கள் உங்களுக்கு எங்களுடைய தரவுகளை வழங்கி கொண்டிருக்கிறோம். எங்களுடைய கம்ப்ளைண்ட் சென்டர் அதாவது முறைப்பாடுகளை நடைமுறைப்படுத்தும் மையம் அதிலிருந்து ஒவ்வொரு நாளும் காலையில் பின்னேறும் உங்களுக்கு தேவையான முறைப்பாடுகள் தொடர்பான சகல விடயங்களை தருகிறோம். அதோடு உங்களுக்கு ஒரு கடிதம் ஒன்று வந்திருக்கிறோம். அதாவது எங்களை முறைப்பாட்டு நிலையத்தில் ஒவ்வொரு மாகாணத்துக்கும் பொறுப்பான டெலிஃபோன் நம்பரும் இந்த பொது நம்பரும் தந்திருக்கிறோம். நீங்கள் அந்த நம்பர்களில் பதிவு வேண்டாம். உங்களுக்கு தேவையான விஷயங்களை கொடுத்துக் கொள்ளலாம். இது தொடர்பான இந்த அறிக்கையில் தமிழ் அறிக்கையில் இருக்குது. மேலதிகமாக இல்லாத கேள்வி இருக்கிறது சொல்லலாம். நாங்கள் 5000 பேரை பணி வளர்த்த போகிறோம். தேர்தல் நாளுக்கு 350 நடமாடும் அணிகள் டீம்ஸ் மொபைல் டீம்ஸ் என்பது மற்றும் அதாவது கவுண்டிங் செய்யும் பொழுதும் தொடர்பாக அந்த நாங்கள் எங்களை பயிற்றுவிக்கப்பட்ட பிரதானப்பாளர்களை நாங்கள் அணிவிக்கிறோம். எனவே நாங்கள் எங்களுடைய பொதுமக்களிடம் கேட்டுக்கொண்ட விஷயம் அரசியல்வாதிகள் மட்டுமல்ல பொதுமக்களும் இந்த அவதானிக்கும் மத்திய நிறுவனங்கள் ஒன்று சேர்ந்து ஒரு சாதாரணமான சுதந்திரமான தேர்தலை நடத்துவதற்கு தேவையான ஒத்துழைப்பை நான் இந்த தேர்தல் வழங்க